අදත් ඔයාලව ආයිබෝවන් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම බලාපොරොත්තු වෙන්නේ 2013 පේපර් එකේ ත්‍රිකෝණමිතිය රචනා ගැටලුව කොහොමද සාකච්ඡා කරන්නේ කොහොමද හදන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. එහෙමනම් අපි ගැටලුව සාකච්ඡා කරන විදියට යමු. 2013 පේපර් එකේ පළවෙනි කොටස විදියට හම්බෙලා තියෙනවා මම අපිට මේ ගාන මෙන්න මේ සරල සාම්‍ය ඔප්පු කරන්න. මේක දිහා බැලුවම අපිට පේනවා දකුණු පැත්තේ ළමයි මේ ගුණිතයක් විදියට ඇවිල්ලා තියෙන්නේ ඒත් එක්කම කෝණ තියෙන ළමයි එකතු වෙලා දෙකෙන් බෙදිලා හැම අවස්ථාවෙදී අපි දන්නවා කෝණ එකතු වෙලා දෙකෙන් බෙදෙන්න නම් cos හරි sin හරි පද ඓක්‍යයන් ගුණිත විදියට ප්‍රකාශ වෙන්න ඕන. දැන් මේ පැත්තේ තියෙන cos පද තුනක ඓක්‍යයන් අන්තරයන්. එහෙනම් මේ cos පද ගුණිතයන් විදියට ප්‍රකාශ කරන්න ඕන. මේ වගේ අපිට හැඩේ sin cos පද ලබා ගන්න නම් හරි එහෙනම් අපි බලමු වම් පැත්ත අරගෙන කොහොමද මේ පද ගුණිතයන් විදියට අපි පෙන්වන්නේ කියලා. හරි මම නැවත ගැටලුව ලියා ගන්නම්. cos alpha ධන cos beta ඍණ cos gamma ඍණ cos alpha ධන beta ධන gamma තියෙනවා. මම මේකේ පළවෙනි පද දෙක තෝරගන්නම් එක්කෙනෙක් විදිහට මේ පද දෙක එක්කෙනෙක් විදිහට ගන්න. එතකොට මම මෙතන එනවා cos alpha ධන cos beta මම මෙයා වරහන් කරගන්න ළමයි. මෙතනින් ඍණ ලකුණක් එළියට ගත්තොත් cos gamma ධන cos alpha ධන beta ධන gamma පදයක් හැදෙනවා. දැන් මම මේ ඓක්‍යයන් වෙන වෙනම ගුණිතයන් විදිහට මෙතන ප්‍රකාශ කරනවා. එතකොට අපි දන්නවා cos ධන cos කියලා කියන්නේ ළමයි දෙකයි cos ගුණිතයක් එන්නේ කෝණ දෙක ඉන්න ඕන එකතු වෙලා දෙකෙන් බෙදෙන්න ඕන කෝණ දෙක අඩු වෙලා දෙකෙන් බෙදෙන්න. ඒකට මෙතන එනවා දෙකයි cos alpha ධන beta බෙදීම දෙකයි cos alpha ඍණ beta බෙදීම දෙකයි. මෙතන ඍණ මෙතනක් තියෙන cos ධන cos පදයක් තමයි cos ධන cos කියලා කියන්නේ දෙකයි cos ගුණිතයක් එන්න ඕන. අපි දන්නවා මේ දෙක එකතු කරාම alpha ධන beta ධන දෙකයි gamma බෙදීම දෙකක් ලැබෙනවා. එකතු කරලා දෙකෙන් බෙදුවම අඩු කරාම ළමයි cos මම මේ අඩු කිරීම මෙතන ලියන්න gamma ඍණ alpha ධන beta ධන gamma තියෙන කොන දෙකේ අන්තරය ළමයි මෙයා දෙකෙන් බෙදෙන්නත් ඕන. එතකොට අපි දන්නවා gamma ඍණ alpha ඍණ beta ඍණ gamma බෙදීම දෙක වෙනවා. gamma පද දෙක සුළු වෙලා යනවා. ඍණ alpha ඍණ beta බෙදීම දෙක ඍණ ලකුණක් පොදුවට ගත්තොත් ළමයි alpha ධන beta බෙදීම දෙක කියලා එනවා. එහෙමනම් මම වෙන වරහණක් මෙතන පාවිච්චි කරන්නම් ඍණ වාරයක් alpha ධන beta බෙදීම දෙක. alpha ධන beta බෙදීම දෙක ලැබෙනවා. එතකොට අපි දන්නවා ළමයි cos ඍණ θ කියලා කියන්නේ cos θමයි. එහෙමනම් මෙතනින් එන්නේ cos alpha ධන beta බෙදීම දෙකේ පදයක් මෙතනින් ලැබෙනවා. එතකොට ඒ වගේම පදයක් ළමයි මෙතනක් තියෙනවා. එතකොට මේ පද දෙකම පොදු නිසා මම එයාව ඉවතට ගන්නවා. ඒත් එක්කම දෙකේ ඉලක්කමක් පොදුයි ළමයි. එයාවත් මම ඉවතට ගන්නම්. එතකොට දෙකයි cos alpha ධන beta බෙදීම දෙක ඉවතට ගත්තොත් මට ඇතුළේ ඉතිරි වෙනවා ළමයි cos alpha ඍණ beta බෙදීම දෙක මෙතනින් ඉතිරෙනවා ඍණ cos alpha ධන beta ධන දෙකයි gamma බෙදීම දෙකක් ඉතිරි වෙනවා මෙතන. දැන් ළමයි අපි බැලුමට පේනවා අපේ උත්තරේ ස්වරූපය හැදීගෙන එනවා. මෙතනින් මේ cos alpha ධන beta බෙදීම දෙක පදයක් හැදිලා තියෙනවා. අපිට පෙන්නන්න තියෙන උත්තරේ cos alpha ධන beta බෙදීම දෙක පදයක් තියෙනවා. ඒත් එක්ක මෙතන cos ඍණ cos අන්තරයක් ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා cos ඍණ cos එකක් ගුණිතයක් විදිහට ප්‍රකාශ කරාම එන්නේ දෙකයි sin ඍණ දෙකයි sin ගුණිතයක්. එහෙම වුණොත් මෙතන sin පද දෙකක් එනවා. මෙතන sin පද දෙකක් තමයි උත්තරේ පෙන්නන්නත් තියෙන්නේ. අපි බලමු මේ කෝණ දෙක මෙතනින් හැදෙනවද කියලා. හරි. එතකොට මෙතන සුළු වුණාම ළමයි මම මේක ලියන්නම් දෙකයි cos alpha ධන beta බෙදීම දෙක මෙතන ගුණ වුණාම ළමයි මෙතනින් එන්නේ ඍණ දෙකයි sin එතකොට මේ ඍණ දෙක මෙතනත් ගුණ වුණාම
ඍණ 4යි කියලා ඉස්සරහින් ලියන්න. මෙතන එනවා sin පද දෙක එකතු කරලා දෙකට බෙදන්න ඕන. අපි බලමු මම මේ සුළු කිරීම මෙතන කරන්න. alpha ඍණ beta බෙදීම 2 ධන alpha ධන beta ධන 2යි ගැමා බෙදීම 2 පොදු හරයක් ගත්තොත් ළමයි මෙතන එනවා alpha ඍණ beta ධන alpha ධන beta ධන 2යි ගැමා. එතකොට ඍණ beta ධන beta සුළු වෙලා යනවා. 2යි alpha ධන 2යි ගැමා එනවා. එතකොට යා දෙකෙන් බෙදුනම alpha ධන ගැමා එනවා. මේ තියෙන්නේ කෝණ දෙකේ ඓක්‍ය පමණයි ළමයි. මෙයා දෙකෙන් බෙදෙන්න ඕන මෙතන දාන්න. එහෙම වුණොත් මෙතන එනවා alpha ධන ගැමා බෙදීම 2යි කියලා. මෙතන ළමයි sin එකක් එන්නේ. මෙතන එන්න ඕන කෝණය අඩු වෙලා දෙකට බෙදෙන්න ඕන. හරි. අපි බලමු මේ සුළු කිරීම මෙතන. මෙතන එතකොට ඍණ වෙනවා. මෙතන ඍණ වෙනවා. මම මෙතන දෙකේ පොදු හරය ගන්න. එතකොට මෙතන එනවා alpha ඍණ beta ඍණ alpha ඍණ beta ඍණ 2යි ගැමා. ඍණ 2යි ගැමා. එතකොට සුළු වෙන්නේ alpha පදය. මෙතන එනවා ඍණ 2යි beta ඍණ 2යි ගැමා. දෙකේ ඉලක්කම සුළු වුණාම ඍණ beta ඍණ ගැමා ඍණ ලකුණක් පොදුවට ගත්තොත් beta ධන ගැමා කියලා එනවා. මේ තියෙන කෝණ දෙකේ අන්තරය පමණයි. මෙතෙන්ට එනකොට මෙහා දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට මෙතන එන්නේ ළමයි ඍණ beta ධන ගැමා බෙදීම 2. හරි. එතකොට අපි දන්නවා ළමයි sin ඍණ θ කියලා කියන්නේ sin ඍණ කෝණයක් නම් ඍණ sin θ එන්නේ. එහෙමනම් ඒ ඍණ ලකුණු ඉස්සරහට එනවා. මෙතන තියෙන ඍණ 4 ධන වෙනවා. මෙතනින් එනවා cos alpha ධන beta බෙදීම 2යි sin alpha ධන ගැමා බෙදීම 2යි sin beta ධන ගැමා බෙදීම 2යි. අපිට පෙන්වන්න තියෙන උත්තරේ දකුණු පැත්ත අපිට එනවා ළමයි. එහෙමනම් මේ විදිහට අපිට පළවෙනි කොටස හදා ගන්න පුළුවන්. ඊළඟ කොටස විදිහට තියෙන ළමයි මෙන්න මේ ප්‍රකාශනය a sin x ධන θ ධන b ස්වරූපයෙන් මෙන්න මේ fx ව පෙන්වන්න කියලා කියනවා. හරි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට පෙන්වන්න තියෙන ස්වරූපය දිහා බැලුවොත් අපි දන්නවා sin x ධන θ ස්වරූපයෙන් තියෙන්නේ. මෙයාව ප්‍රසාරණය වුණොත් ළමයි අපි දන්නවා එන්නේ sin x cos θ ධන cos x sin θ. එහෙමනම් මේ දීලා තියෙන fx මේ ස්වරූපයට පෙන්වන්න නම් මම මෙන්න මේ වගේ පද මේ වගේ ප්‍රකාශනයක් හදා ගන්න ඕනේ මේක ඇතුලේ. එහෙමනම් ළමයි මේකේ පේනවා sin x පදයක් සහ cos x පදයක් හැදෙනවා. මේ cos θටයි sin θටයි එන්න ඕන. තව මොකක් හරි අනුපාතයක් අපිට මෙතන හදා ගන්න වෙයි. මේ cos θ පදේ සහ sin θ පදේ හදා ගන්න. හරි. එහෙමනම් ප්‍රධාන වශයෙන් අපි බලන්න ඕන sin x එකක් සහ cos x එකක් මෙන්න මේ fx ඇතුලේ හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි. එතකොට අපි ඒක කරගන්න මෙතන බැලුවම පේනවා ළමයි 2යි sin වර්ග x බෙදීම 2 පදයක් තියෙනවා. මෙතන 4යි cos වර්ග x බෙදීම 2 පදයක් තියෙනවා. ඒත් එක්ක මෙතන 2යි මූල 3යි sin x බෙදීම 2යි cos x බෙදීම 2යි තියෙනවා. මෙතන මේ මැද ඉන්න කෙනා නම් අපිට දැක්ක ගමන් පේනවා ළමයි මේ sin x කියන කෙනා අර්ධ කෝණ වලින් ලියලා තියෙන්නේ. අපි දන්නවා sin x කියන කෙනා අර්ධ කෝණ වලින් ලිව්වොත් 2යි sin x බෙදීම 2යි cos x බෙදීම 2යි කියලා ලියා ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ පදය වෙනුවට මෙතන අපිට sin x දාගන්න පුළුවන්. ඒතකොට මෙතනින් sin x පදයක් හැදෙනවා. එහෙනම් අපි බලමු මෙන්න මේ sin වර්ග x බෙදීම 2යි cos වර්ග x බෙදීම 2කිනුයි කොහොමද අපි cos x පදයක් හදාගන්නේ කියලා. එහෙම නැත්නම් sin x පදයක් හදාගන්නේ කියලා. අපි දන්නවා මම cos x කියන කෙනා අර්ධ කෝණ වලින් ප්‍රකාශ කරොත් අපි දන්නවා මෙයා cos වලින් සහ sin වලින් පමණක් ලියන්න පුළුවන්. cos වලින් විතරක් ලිව්වොත් 2යි cos වර්ග x බෙදීම 2 ඍණ 1 කියලා ලියන්න පුළුවන්. මෙතනින් මෙයා උක්ත කරොත් ළමයි 2යි cos වර්ග x බෙදීම 2 උක්ත කරොත් අපිට ලැබෙනවා cos x ධන 1ක්. cos x ධන 1ක්. නමුත් මෙතන ගැටලුවේ ඉන්නේ 2යි cos වර්ග x බෙදීම 2ක් නෙමෙයි 4ක්.
එහෙමනම් මම මෙයා දෙකෙන් ගුණ කරන්නම්. එතකොට මට ලැබෙනවා 4i cos වර්ග x බෙදීම 2 ලැබෙනවා මට 2i cos x ධන 2. හරි. මෙයාව මම දැනට තියාගන්නම්. එතකොට මේ 4i cos වර්ග x බෙදීම 2 වෙනුවට මට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම නැවත cos x කියන කෙනා sin වලින් පමණක් ලිව්වොත් මට ලියන්න පුළුවන් 1 ඍණ 2i sin වර්ග x බෙදීම 2 කියලා. එතකොට මෙතනින් sin වර්ග x බෙදීම 2 උක්ත කරොත් අපිට ලැබෙනවා 1 ඍණ cos x කියලා. එහෙමනම් 4i cos වර්ග x බෙදීම 2කට මම මෙයාව දානවා. 2i sin වර්ග x බෙදීම 2කට මම මෙයාව දානවා. ඒත් එක්ක මැද sin x පදයක් හදාගන්න. හරි. එතකොට අපිට පැහැදිලි කොහොමද අපි ගැටලු සුළු කරන්න කියලා. මම මේ කොටස් දෙක මම මෙතන ලියාගන්න. 4i cos වර්ග x 4i cos වර්ග x බෙදීම 2කට අපි ආදේශ කරන්නේ 2i cos x ධන 2. මෙයාට ආදේශ කරන්නේ 2i sin වර්ග x අපි ආදේශ කරන්නේ මෙයා. අපි ගැටලු බලමු. මම fx කියන කෙනා ගන්නවා. එතකොට මට ලැබෙනවා මෙයා වෙනුවට මම දාන්නේ 1 ඍණ cos x ධන මෙතන මම කිව්ව විදිහට sin x පදයක් හදා ගන්නවා. එහෙනම් මූල තුනක් ඉතිරි වෙනවා. මෙතන හැදෙනවා sin x එකක්. මෙතන මම දානවා 4i cos වර්ග x බෙදීම 2කට දානවා 2i cos x ධන 2. මේ ටික සුළු වුණොත් ළමයි අපි දන්නවා මෙතන එනවා 1i 2i එකතු වුණාම 3i ඍණ cos x ධන 2i cos x කියලා කියන්නේ ධන cos x මෙතනින් ලැබෙනවා ධන වර්ගමූල 3i sin x පදයක්. හරි. දැන් මම මේ දෙන්න වරහන් කරගන්න ළමයි. එතකොට අපි මෙතනින් තමයි මම අර කියපු ගුණිතය හදා ගන්න ඕන පද හදා ගන්න ඕන sin x cos theta ධන cos x sin theta ස්වරූපේ මම මෙතන වරහන් ඇතුලේ හදා ගන්න ඕන. හරි. එහෙම කරගන්න අපි දන්නවා මෙතන මට බෙදන්න ඕන ළමයි මෙයාගේ සංගුණකයේ වර්ගය ධන මෙයාගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන්. ඒ කියන්නේ වර්ගමූල 3 වර්ගය කියන්නේ 3යි ළමයි. එකේ වර්ගය කියන්නේ 1යි. ඒ කියන්නේ 4යි. 4ේ වර්ගමූලයෙන් බෙදන්න ඕන. කියන්නේ දෙකෙන් බෙදන්න ඕන මෙයාව. මට දෙකෙන් බෙදන්න නම් මෙතන දෙකෙන් ගුණ කරන්න වෙනවා. එහෙමනම් මම මේ පද දෙක මාරු කරලාම ලියන්නම්. මෙතන ලැබෙනවා ළමයි මූල 3 බෙදීම 2යි sin x ධන භාගයයි cos x. හරි. අපි හදාගන්න ඕන රටාව ළමයි sin cos cos sin එකක්. එහෙමනම් මෙයා sin පදේ තියෙනවා. මේ මූල 3 බෙදීම 2 cos වෙන අගය තමයි අපි දාන්න ඕන. මූල 3 බෙදීම 2 cos වෙන අගය. අපි දන්නවා cos මූල 3 බෙදීම 2 ලැබෙන්නේ cos 30 දී cos 30 ඇවිල්ලා මූල 3 බෙදීම 2යි. මෙතනට ලැබෙන්න ඕන ළමයි sin පදේ. අපි දන්නවා sin 30 භාගය කියලා අපි දන්නවා. එහෙනම් මෙතෙන්ට එන්නේ 3 ධන 2යි. මම මේ පද දෙක මාරු කරලා ලියන්න. sin x cos 30 කියන්නේ රේඩියන් වලින් ගත්තොත් 5 බෙදීම 6 ළමයි. ධන cos x sin 5 බෙදීම 6. එතකොට භාගයක් ලැබෙනවා. දැන් මේ රටාව හැදෙනවා ළමයි. sin cos cos sin මැද ධන. ඒ කියන්නේ මේ තියෙන්නේ 3 ධන 2යි sin x ධන 5 බෙදීම 6. මෙයාව මට ලියන්න පුළුවන් ළමයි. අර ස්වරූපයෙන් අපි ලියමු. a sin x ධන theta ධන b. මේක අපි මේව කවුද කියලා ලියමු. a විදිහට ඉන්නේ ළමයි 2. b විදිහට ඉන්නේ ධන 3. theta විදිහට ඉන්නේ 5 බෙදීම 6. එහෙමනම් මේ විදිහට අපිට මේ දීලා තියෙන fx කියන ප්‍රකාශනය මේ ස්වරූපයෙන් අපිට පෙන්න ගන්න පුළුවන් වුණා. විදිහට තියෙනවා අපි කලින් පෙන්නපු fx සඳහා ගත්ත ප්‍රකාශනය 1 සහ 5 අතර තියෙනවා කියලා අපිට අපෝහණය කරන්න කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේක අපෝහණය කරගන්නේ කියලා. අපි දන්නවා ළමයි ඕනම sin අගයක්
sin මෙන්න මේ ලියලා තියෙන අගය අපි දන්නවා අනිවාර්යයෙන්ම ළමයි ඍණ එකට වඩා වැඩි වෙන්න ඕන, වැඩි හෝ සමාන වෙන්න ඕන, ධනයකට වඩා අඩු හෝ සමාන විය යුතුයි sin එකක්ම. මොකද ළමයි sin ශ්‍රිතය අපි දන්නවා sin ශ්‍රිතයේ තියෙන්නේ ධන එක සහ ඍණ එක අතර තමයි sin ශ්‍රිතය තියෙන්නේ. එහෙමනම් sin අගයකට ගන්න පුළුවන් අගය ඍණ එකයි ධන එකයි අතර තිබිය යුතුයි. හරි. එහෙමනම් අපි බලමු මෙන්න මේ අසමීකරණය අසමානතාවය ඇතුලේ මෙන්න මේ පදය හදාගන්නේ කොහොමද කියලා. මෙතන ළමයි sin x ධන 5 බෙදීම 6 කියන කෙනා දෙකෙන් ಗುಣ වෙලා ඉන්නේ. අපි මේක දෙකෙන් ಗುಣ කරමු. අපි දන්නවා ධන සංඛ්‍යාවකින් අසමානතාවයක් ಗುಣ කරා කියලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන ඍණ 2 වෙනවා. මෙතන හැදෙනවා 2යි sin x ධන 5 බෙදීම 6 කුඩයි සමානයි 2යි. දැන් ළමයි මම මේ අසමානතාවයට 3ක් එකතු කරන්න. අපි දන්නවා ධන සංඛ්‍යාවක් එකතු කරොත් හෝ අඩු කරොත් අසමානතාවයේ ලකුණ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන දෙනවා ඍණ 2 ධන 3 කුඩයි සමානයි විශාලයි සමානයි 2යි sin x ධන 5 බෙදීම 6 ධන 3 2 ධන 3. අපි දන්නවා ඍණ 2යි ධන 3යි කියලා කියන්නේ එකයි විශාලයි සමානයි. මේ මැද හැදිලා තියෙන ළමයි fx කියන කෙනා fx කුඩයි සමානයි මෙතන එනවා 5යි කියලා. එහෙමනම් මේ පෙන්නන්න තියෙන අසමානතාවය මේ විදිහට අපිට අපෝහණය කරගන්න පුළුවන් ළමයි සරලව ලොකු ගැටලුවක් නෙමෙයි. ඊළඟ කොටස විදිහට අපිට තියෙන ළමයි මෙන්න මේ අපි හොයාගත්ත fx අපි ඔප්පු කරගත්ත fx කියන කෙනාගේ ප්‍රස්ථාරය ධන සටහනක් අඳින්න කියලා තියෙනවා. මෙන්න මේ පරාසය තුල තියෙන x අගයන් සඳහා අපි කොහොමද බලමු සරලව පියවරෙන් පියවර මේකේ ප්‍රස්ථාරය නිර්මාණය කරගන්නේ. සරලව මම මේක ඔයගලන්ට මම කියලා දෙන්නම්. මේ වගේම ගැටලුවක් අපි ඔයගලන්ට මතක ඇති 2011 පේපර් එකේ අපි මේ වගේම ත්‍රිකෝණමිතික ශ්‍රිත ප්‍රස්ථාර ගැටලුවක් අපි සාකච්ඡා කරා. ඔයගලන්ට ඒ ගැටලුව බලන්න ඕන නම් මම දාපු 2011 කියන වීඩියෝ එකේ 2011 රචනා ප්‍රශ්නය සාකච්ඡා කරපු වීඩියෝ එක බලලා නැවත මේ වීඩියෝ එකත් ආයෙ බලන්න. එතකොට මේ ප්‍රස්ථාරය ගැන ලොකු අවබෝධයක් ඔයගලන්ට ගන්න. අපි බලමු මුලින් කොහොමද sin x කියන ශ්‍රිතය තියෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක මෙයා වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි මුලින් බලමු. එතකොට ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. අපි දන්නවා sin x කියන ශ්‍රිතය තියෙන්නේ ධන 1 සහ ඍණ 1 අතරතුර අපි දන්නවා මෙතන sin 5 බෙදීම 2 5 3යි 5 බෙදීම 2 මෙතන එනවා 2යි 5 මෙතන එනවා ඍණ 5 බෙදීම 2 ඍණ 5 ඍණ 3යි 5 බෙදීම 2 ඍණ 2යි 5 විතරම් ලොකු පරාසයක් අඳින්න කියලා නැහැ. නමුත් අපි මේක සාකච්ඡා කරන්න මේ පරාසය ගමු. අපි දන්න sin බිඳුවයි sin 91යි නැවත sin 3යි 5 බෙදීම 2 ඍණ 1 වෙනවා. ඒ වගේම මෙතන sin ඍණ 90 ඍණ 1යි 3යි 5 බෙදීම 2 ධන 1 වෙනවා. ශූන්‍ය තියෙන්නේ. අපි බලමු ශ්‍රිතය යන්න ඕන මෙන්න මේ ස්වරූපේ. මේ තියෙන්නේ y සමානයි sin x කියන ශ්‍රිතය නම් y සමානයි sin x කියන ශ්‍රිතය. එතකොට y සමානයි sin x කියන ශ්‍රිතයත් එක්කයි y සමානයි sin x ධන 5 බෙදීම 6 සිද්ධ වෙන වෙනස මොකක්ද ළමයි? අපි බලමු. අපි අනිත් ඒවා මතක කරලා y සමානයි sin x ධන 5 බෙදීම 6 ගත්තොත් මොකද වෙන්නේ කියලා බලන්න. අපි දන්නවා මෙතනදී sin බිඳුව වෙන්නේ ළමයි බිඳුවේදී සහ 5 වලදී. ඒ කියන්නේ 5 වල ගුණාකාර වලදී තමයි බිඳුව සහ 5 වල ගුණාකාර වලදී තමයි
සයින් ශ්‍රිතය ශූන්‍ය වෙන්නේ. එහෙමනම් මෙන්න මේ සයින් x ධන phi බෙදීම 6 කියන කෙනා ශූන්‍ය වෙන්නේ ළමයි. අපි ප්‍රධාන අගය ශූන්‍ය වෙන අගය ගත්තොත් x ධන phi බෙදීම 6 දී තමයි x ධන phi බෙදීම 6 ශූන්‍ය අවස්ථාවේදී ඒ කියන්නේ කෝණය ශූන්‍ය වෙනකොට තමයි sin ශ්‍රිතය ශූන්‍ය වෙන්නේ. ඒ කියන්නේ x ඍණ phi බෙදීම 6 දී තමයි මෙන්න මේ sin x ධන phi බෙදීම 6 කියන කෙනා ශූන්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ ශ්‍රිතය ටිකක් මේ පැත්තට ශූන්‍ය වෙන අගය ටිකක් මේ පැත්තට එනවා. ශූන්‍ය වෙන අගය ඍණ phi බෙදීම 6 වෙනවා. හරි. එතකොට ඒ හා සමානව මේ අගයනුත් වෙනස් වෙන්න ඕන. අපි බලමු මේ ශ්‍රිතය කොහොමද ඇඳගන්නේ කියලා. පද්ධතිය මෙහෙම අඳින්නම්. මේ තියෙන x අක්ෂය, මේ තියෙන y අක්ෂය, මේ තියෙන්නේ මූල අක්ෂය, මේ තියෙන්නේ ධන 1 කියන රේඛාව, මේ තියෙන්නේ ඍණ 1 කියන රේඛාව. ශ්‍රිතය මෙන්න මේ කඩයිලි දෙක ඇතුලේ තියෙනවා. අපි බලමු දැන් ශූන්‍ය වෙන අගයන් මොන අවස්ථාවකද කියලා. මෙතන අපි දන්නවා ඍණ phi බෙදීම 6 දී ශ්‍රිතේ ශූන්‍ය වෙන්න ඕන. මෙතනින් එහා අපිට ප්‍රස්ථාරය අඳින්න කියලා නෑ ළමයි. අපිට අඳින්න කියලා තියෙන ඍණ phi බෙදීම 6යි ධන 11යි phi බෙදීම 6යි ඇතුලේ. අපි බලමු එහෙනම් මේ පැත්තේ අගයන් ගැන අපි වැඩි නොසලකා හරිමු. මෙතනින් මේ පැත්තේ තියෙන අගයන් ටික අපි බලමු. එතකොට අපි දන්නවා මේ බිඳුවට බිඳුවෙන් phi බෙදීම 6ක් අඩු වුණාම තමයි ඍණ phi බෙදීම 6 වෙන්නේ. phi බෙදීම දෙකෙන් phi බෙදීම 6ක් අඩු වුණාම ඒ කියන්නේ ළමයි අංශක 90න් අංශක 30ක් අඩු වුණාම ඒ කියන්නේ අංශක 60 අංශක 60ක් වෙනවා. ඒ කියන්නේ phi බෙදීම 3 දී තමයි ළමයි phi බෙදීම 3 දී තමයි මෙයා දැන් ධන 1 වෙන්නේ. මෙයා ධන 1 වෙන්නේ. එතකොට නැවත ශූන්‍ය වෙන්නේ ළමයි. මෙතන නම් phi වලදී ඒ කියන්නේ 180 දී දැන් phi බෙදීම 6ක් මේ පැත්තට එන්න ඕන. phi බෙදීම 6ක් මේ පැත්තට එන්න ඕන කියලා කියන ළමයි 180න් අඩු වෙන්න ඕන 30ක්. ඒ කියන්නේ 150 දී ඒ කියන්නේ ළමයි 5යි phi බෙදීම 6 දී 5යි phi බෙදීම 6 දී phi ඍණ phi බෙදීම 6 ඒ කියන්නේ 6යි phi ඍණ phi බෙදීම 6 ඒ කියන්නේ 5යි phi බෙදීම 6. එහෙමනම් මෙතනදී 5යි phi බෙදීම 6 දී නැවත ශූන්‍ය වෙනවා. ඍණ 1 වෙන්නේ ළමයි. ඍණ 1 වෙන්නේ 3යි phi බෙදීම දෙකෙන් phi බෙදීම 6ක් අඩු වෙන්න ඕන. එහෙමනම් 3යි phi බෙදීම 2 ඍණ phi බෙදීම 6 කියලා කියන්නේ බලන්න කවුද කියලා. මෙතන එනවා 9යි phi මෙතන එනවා ඍණ phi. ඒ කියන්නේ 8යි phi බෙදීම 6 ඒ කියන්නේ 4යි phi බෙදීම 3. මෙතන ඉන්නේ 4යි phi බෙදීම 3. එතකොට නැවත බිඳුව වෙන්නේ ළමයි 2යි phi ගෙන් phi අඩු වෙන්න ඕන. 2යි phi ගෙන් phi අඩු වෙන්න ඕන. sorry 2යි phi ගෙන් phi බෙදීම 6 අඩු වෙන්න ඕන. එතකොට එනවා 2යි phi ඍණ phi බෙදීම 6. 6 පොදු හරයක් ගත්තොත් මෙතන 12යි phi ඍණ phi ඒ කියන්නේ 11යි phi බෙදීම 6. එහෙනම් මෙතනදී 11යි phi බෙදීම 6 වෙන්න ඕන. අපිට ශ්‍රිතය අඳින්න කියලා කියන්නේ ළමයි මේ පරාසය තුල නිසා අපි එතනින් එහාට මෙයා සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දැන් ශ්‍රිතය මේ විදිහට වෙනවා. මෙතනදී ශූන්‍ය වෙනවා. මෙතනදී ධන 1 වෙනවා. එහෙනම් ශ්‍රිතය මේ වගේ වෙන්න ඕන. ශ්‍රිතය වගේ වෙන්න ඕන. ඔය කියන අවස්ථාවේදී. මොකද අපිට කියන්නේ මෙන්න මේ පරාසය ඇතුළත අඳින්න මම එතනින් එහාට ඒක නිසා ඇඳේ නැහැ. මේ අපි ඇඳේ ළමයි sin x ධන phi බෙදීම 6. දැන් අපිට පහසුයි ඉතිරි ටික කරගන්න. අපි දන්නවා මේක කොහොමද කරන්න කියලා. මම පියවරෙන් පියවර එකක් ගන්නම්. එතකොට ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වෙනවා. මම ගන්නම් x අක්ෂය මෙහෙම. මේ තියෙන්නේ මම මෙතනින් ගන්නම් මේ තියෙන්නේ y අක්ෂය. මේ තියෙන මූල අක්ෂය. දෙකෙන් ගුණ වෙනකොට මොකද වෙන්නේ ළමයි? මේ තියෙන ශ්‍රිතයේ තියෙන හැම අගයක්ම දෙකෙන් ගුණ වෙන්න ඕන. එතකොට අපි දන්නවා මේක අපි කල්ුත් කරලා තියෙනවා. ධන 1 කියන අවස්ථාව ළමයි ධන 2ට යනවා. ඍණ 1 කියන අවස්ථාව ඍණ 2ට යනවා. අක්ෂයන්
ශූන්‍ය වෙන අගයන් සහ මේ අගයන් එහෙමමයි මේ කණ්ඩායම ඒ විදිහට එහෙමම තියෙනවා. එතකොට මෙතනදී ඍණ 5 බෙදීම 6 එහෙමමයි ළමයි. මෙතන අපි අගයන් ටික ලියාගමු. මෙතනදී 5 බෙදීම 3. මෙතනදී 5යි 5 බෙදීම 6. මෙතනදී 4යි 5 බෙදීම 3. මෙතන එනවා 11යි 5 බෙදීම 6 කියන අවස්ථාව. එතකොට මෙතන ධන 2 වෙනවා ළමයි. මෙතන ඍණ 2 වෙනවා. මම මේක කඩේලා කැඳ ගන්නවා. එතකොට මට පහසුයි. මෙතනදී ශූන්‍ය වෙනවා. 5 බෙදීම 3ේදී ධන 2 වෙනවා ළමයි. 4යි 5 බෙදීම 3ේදී ඍණ 2 වෙනවා. එතකොට ශ්‍රිතය මේ වගේ වෙන්න ඕන. මේ වගේ වෙන්න ඕන. මේ තියෙන්නේ y සමානයි 2 වරක් sin x ධන 5 බෙදීම 6 කියන ශ්‍රිතය. එතකොට මෙයාට 3ක් එකතු වෙනකොට ළමයි මොකද වෙන්නේ? මේ ශ්‍රිතයේ තියෙන හැම අගයකටම 3ක් එකතු වෙනවා. ශ්‍රිතය මේ විදිහටම අක්ෂ පද්ධතිය තුල උඩට ගමන් කරනවා. එහෙමනම් මම ඒක මෙතනින් යන්නොත් එතකොට ළමයි බිඳුව කියන කෙනා 3 කියලා වෙනවා. ධන 2 5 වෙනවා. ඍණ 2 කියන අවස්ථාව ධන 1 වෙනවා. හරි. එතකොට මම අක්ෂ පද්ධතිය ළමයි මේ තියෙන විදිහටම මම අක්ෂ පද්ධතිය යටින් අදින්නම්. මේ තියෙන්නේ අපි හිතමු x අක්ෂය කියලා. මේ තියෙන්නේ x අක්ෂය. මේ තියෙන්නේ y අක්ෂය. එතකොට මේ අවස්ථාව ධන 1 වෙනවා. මම මෙතනින් ධන 1 ලකුණු කරන්න. එයා කඩේකින් අද ගන්න. බිඳුව කියන අවස්ථාව 3 වෙනවා ළමයි. මෙතන මේ තියෙන්නේ 3 කියන අවස්ථාව. දෙක කියන අවස්ථාව 5 වෙනවා. මෙතන 5. හරි. එතකොට මෙතන ඍණ 5 බෙදීම 6. මෙතන එනවා 5 බෙදීම 3. මෙතන එනවා 5යි 5 බෙදීම 6. මෙතන එනවා 4යි 5 බෙදීම 3. මෙතන එනවා 11යි 5 බෙදීම 6. එතකොට ළමයි දැන් ඍණ 5 බෙදීම 6 දී වෙන්නේ 3යි අගය. 5 බෙදීම 3 දී අගය 5යි. මම මේක කඩේ ගහගන්න. එතකොට මට ශ්‍රිතය අඳින්න ලේසි. එතකොට 5යි 5 බෙදීම 6 දී නැවත අගය 3යි. 4යි 5 බෙදීම 3 දී අගය ඍණ සමාන ධන 1යි. 11යි 5 බෙදීම 6 දී නැවත 3යි. එතකොට ශ්‍රිතය එන්න ඕන මේ වගේ ස්වරූපයෙන් එන්න ඕන. මෙන්න මේ ස්වරූපයෙන් එන්නේ. එතකොට මේ තියෙන ළමයි y සමානයි 2යි sin x ධන 5 බෙදීම 6 ධන 3 කියන ශ්‍රිතය අපිට මේ විදිහට අවස්ථානුකූලව ඉඳගන්න පුළුවන්. මුලින් අපි යන්නේ ළමයි මම සරලව නැවත පැහැදිලි කරොත් sin x කියන ශ්‍රිතය යන්දා බැලුවා අපි ආ කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ sin x එක්ක sin x ධන 5 බෙදීම 6 එනකොට සිද්ධ වෙන වෙනස මොකක්ද කියලා බැලුවා. ඒත් එක්කම ළමයි අපිට ශ්‍රිතය අඳින්න කියලා තිබුණේ ඍණ 5 බෙදීම 6 සහ 11යි 5 බෙදීම 6 කියන අවස්ථා මෙන්න මේ පරාසය ඇතුළත පමණයි. ඒක නිසා මම මේ පැත්තෙන් දෙත් නැහැ මේ පැත්තෙන් දෙත් නැහැ. එතකොට sin x ධන 5 බෙදීම 6 වෙනකොට ශ්‍රිතය ශූන්‍ය වෙන අගයන් සහ ධන වෙන අගයන් ටිකක් වම් පැත්තට ඇදෙනවා. ශූන්‍යයේදී ශූන්‍ය වෙච්ච අගය ඍණ 5 බෙදීම 6 දී ශූන්‍ය වෙනවා. 90 දී ශූන්‍ය වෙච්ච අගය 5 බෙදීම 3 දී 1 වෙනවා. ඒ වගේම ශ්‍රිතය ටිකක් මේ වත් පැත්තට ඇදෙනවා. ඊගාවට මෙහා දෙකෙන් ගුණ වෙන ශ්‍රිතය තමයි මේ විදිහටම මේ තියෙන අගයන් හැම අගයක්ම දෙකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ ශ්‍රිතය ටිකක් දෙපැත්තට ඇදෙනවා. ඊගාවට ළමයි මේ ශ්‍රිතයට 3ක් එකතු කළාම මේ තියෙන හැම අගයකටම 3ක් එකතු වෙනවා ළමයි. ඒ කියන්නේ මේ ශ්‍රිතය අක්ෂ පද්ධතිය මත මේ විදිහට උඩට ටිකක් යනවා. හරි? එහෙනම් මේ විදිහට අපිට
මෙන්න මේ කියන ශ්‍රිතයේ දල සටහන ඇඳ ගන්න පුළුවන්. මේ අවසාන කොටසේදී තියෙන්නේ C කොටසේදී තියෙන්නේ මෙන්න මේ සුපුරුදු අංකණය පාවිච්චි කරලා අපි කරන ගැටලු. ඒ කියන්නේ මෙතන සයින නීතිය සහ කොසයින නීතිය පාවිච්චි කරලා අපි හදන ගැටලු තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේකෙදි අපිට කියන්නේ ළමයි ත්‍රිකෝණයක් තියෙනවා කියලා කියනවා අපිට මෙන්න මේ විදිහට පාදයන් වල දිග තියෙන අපිට මෙන්න මේ සම්බන්ධය sin a ඍණ 2 sin b ධන sin c සමානයි 0 කියලා පෙන්වන්න කියලා කියනවා. අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් කියලා. මම මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරලා මම මෙයාට සයින නියමය ප්‍රකාශ කරන්න. අපි දන්නා සුපුරුදු අංකණයෙන් මේවා නම් කරොත් මේ කෝණය A, මේ කෝණය B සහ මේ කෝණය C වෙනවා. එතකොට මම සයින නීතිය ලියුවොත් මෙයාට මට ලියන්න පුළුවන් sin A බෙදීම P ධන Q sin B බෙදීම P සමානයි sin C බෙදීම P ඍණ Q. P ඍණ Q. මම මේකේ කෝණ සම්බන්ධ sin තියෙන නිසා ළමයි මම මේකේ උක්ත කරගන්න ඕන මම මේ sin අගයන් එන විදිහට. ඒ නිසා මම මේ නියතය k කියලා ගන්නවා. යයි ගනි. එතකොට මේකෙන් ළමයි මට ලියන්න පුළුවන් sin A සමානයි k වාරයක් P ධන Q sin B සමානයි PQ ඒ වගේම sin C සමානයි k වාරයක් P ඍණ Q කියලා. හරි. එතකොට අපි මේ දීලා තියෙන දැන් මෙන්න මේ මෙයාව තමයි ශූන්‍ය කියලා පෙන්වන්නේ කියලා කියන්නේ. මම එයාගේ වම් පැත්ත ලියාගෙන මම මෙයාගේ ඇන්තික ආදේශ කරලා බලමු අපි මේක ශූන්‍යයක් වෙනවද කියලා. ධන sin C තියෙනවා. එතකොට මේක ආදේශ කරොත් මම මෙතනින් කරන්න sin A කියන්නේ ළමයි k වාරයක් P ධන Q ඍණ 2යි sin B කියන්නේ PK ධන sin C කියන්නේ k වාරයක් P ඍණ Q. මේක හැම පදේම ළමයි k එකක් පොදුයි. මම එයාගේ ඉවතට ගත්තොත් මෙතනින් ලැබෙනවා P ධන Q ඍණ 2යි P ධන P ඍණ Q. අපි දන්නවා ඍණ 2යි P ධන P කියලා කියන්නේ 2යි P ඍණ 2යි P සුළු වෙනවා. මෙයා සුළු වෙනවා. එහෙනම් මෙතන k වරක් බිඳුව. ඒ කියන්නේ මෙයා ශූන්‍යයි කියලා අපිට ලැබෙනවා. ওই විදිහට අපිට මෙයා ශූන්‍යයි කියලා පෙන්න ගන්න පුළුවන් ළමයි. ඊළඟ කැලේ තියෙන අපෝහණයක් අපි මේ පෙන්නගත්ත ප්‍රකාශනය පාවිච්චි කරලා මෙන්න මෙයාව පාවිච්චි කරලා මෙන්න මේ දීලා තියෙන සම්බන්ධය අපෝහණය කරන්න කියලා කියනවා. අපි බලමු කොහොමද කරගන්න පුළුවන් කියලා මෙයාව. මම මේ සම්බන්ධය ළමයි දැන් මේක දිහා බැලුවම A සහ C කෝණ විතරයි තියෙන්නේ. B කෝණය මේකේ නැහැ. එහෙමනම් මම මේ 2යි B කියන sin 2යි sin B කියන කෙනා සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියලා sin A සහ sin C කියන කෙනා ගුණිතයන් විදිහට මම ප්‍රකාශ කරන්න. එතකොට මෙතන එනවා sin A ධන sin C සමානයි 2යි sin B කියලා එනවා. මම මෙයාට sin ධන sin එකක් තියෙන්නේ. මෙයාට මට ලියන්න පුළුවන් 2යි sin A ධන C බෙදීම 2 cos A ඍණ C බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම දැන් මේ පැත්තේ ළමයි අපිට B කෝණය ඉවත් කරගන්න ඕන නිසා මම මෙතන මෙහෙම කරන්න. අපි දන්නවා A ධන B ධන C සමානයි 5 වෙනවා. මේවා ත්‍රිකෝණයක කෝණ නිසා. එතකොට B කියන කෙනා උක්ත කරොත් ළමයි මට මෙතන ලියන්න පුළුවන් 5 ඍණ A ධන C කියලා. 5 ඍණ A ධන C කියලා මට ලියන්න පුළුවන්. එහෙනම් මම මෙතන sin මෙතන ලියන්නම් 5 ඍණ A ධන C. sin 5 ඍණ A ධන C. එතකොට දෙපැත්තෙම ළමයි දෙකේ ඉලක්කම සුළු වෙලා යනවා. මේ පැත්තේ හැදෙනවා sin A ධන C බෙදීම 2ක්. ඒ වගේම cos A ඍණ C බෙදීම 2ක් ඉතිරි වෙනවා. මේ පැත්තේ අපි දන්නවා sin 5 ඍණ A ධන C කියලා කියන්නේ අපි දන්නවා sin 5 ඍණ කියලා කියන්නේ දෙවෙනි උත්පාදයේ sin වලගේ ධනයි. එහෙමනම් මෙතනින් ලැබෙන්නේ sin A ධන C. sin A ධන C.
දැන් ළමයි මේක පැත්ත මේ පැත්ත වම් පැත්ත දිහා බැලුවොත් sin a ධන c බෙදීම දෙක a ඍණ c බෙදීම දෙක ඒ කියන්නේ කෝණ දෙකට බෙදිලා තියෙන්නේ. මෙයක් මම එහෙනම් අර්ධ කෝණ විදිහට ප්‍රකාශ කරගන්නම් sin වල අර්ධ කෝණ පාවිච්චි කරමු. එතකොට මෙතනින් එනවා sin a ධන c බෙදීම දෙක cos a ඍණ c බෙදීම දෙක මෙතන මට ලියන්න පුළුවන් 2යි sin a ධන c බෙදීම දෙකයි cos a ඍණ c බෙදීම දෙකයි කියලා ලියන්න පුළුවන්. so a ධන c බෙදීම දෙකයි කියලා ලියන්න පුළුවන්. එතකොට මේක දිහා බැලුවම දෙපැත්තෙම sin a ධන c බෙදීම දෙක පදයක් තියෙනවා. මේ දෙන්නා මට මෙහෙම සුළු කරන්න පුළුවන්. නමුත් සුළු කරන්න කලින් ළමයි මම මේක දැනගන්න ඕන මේ sin a ධන c බෙදීම දෙක ශූන්‍යයට සමාන වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි කොහොමද ඒක බලන්නේ? අපි දන්නවා a ධන b ධන c කියන කෙනා ෆයිට සමාන වෙනවා. a ධන b ධන c කියන කෙනා ෆයිට සමාන වෙනවා. මේ පැත්තෙන් අපි b අයින් කරොත් මේ පැත්තෙන් b අයින් කරොත් එතකොට එනවා a ධන c කියන කෙනා අනිවාර්යයෙන්ම කුඩා වෙන්න ඕන ෆයිට. ඇයි? මේ පැත්ත b එකතු වුණාම තමයි a ධන b ධන c ෆයිට සමාන වෙන්නේ. b අයින් කරපු ගමන් a ධන c කියන කෙනා ෆයිට අඩු වෙන්න ඕන. එහෙමනම් a ධන c බෙදීම දෙක කියන කෙනා අනිවාර්යයෙන්ම ෆයි බෙදීම දෙකට අඩු වෙන්න ඕන. හරි? එහෙමනම් a ධන c කියන කෙනා ෆයි බෙදීම දෙකට අඩු වෙන්න ඕන කියලා කියන්නේ a ධන c බෙදීම දෙක කියන කෙනා සුළු කෝණයක් කියලා එනවා. එහෙමනම් අපි දන්නවා සුළු කෝණයක් කියලා කියන්නේ පළවෙනි උත්පාදය තුල කෝණයක්. පළවෙනි උත්පාදය තුල තියෙන sin කෝණයක් කවදාවත් ශූන්‍ය වෙන්න බෑ. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම මට මේකෙන් කියන්න පුළුවන් sin a ධන c බෙදීම දෙක අනිවාර්යයෙන්ම ධන අගයක් කියලා මට එකකින් කියන්න පුළුවන්. ඒක නිසා මට දෙපැත්තම sin a ධන c බෙදීම දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙම වුණොත් මට මෙතනින් ලැබෙනවා cos a ඍණ c බෙදීම දෙක සමාන වෙනවා 2යි cos a ධන c බෙදීම දෙකට. අපි අර කරපු තර්කය මෙතන ලියන්න ඕන ළමයි. නැත්නම් අපිට මේක බෙදන්න බෑ කියන එක අපිට ඔප්පු කරගන්න බැරි වෙනවා. මොකද්ද අපි ලියපු තර්කය? a ධන c බෙදීම දෙක අනිවාර්යයෙන්ම කුඩායි ෆයි බෙදීම දෙකට. ඒත් එක්කම මට ලියන්න පුළුවන් sin a ධන c බෙදීම දෙක අනිවාර්යයෙන්ම ධනාගයක් වෙනවා. ඒක නිසා. එහෙනම් මෙහෙම ලියුවොත් අපිට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්.